සියලු දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ ගණිත පන්තිය වෙත. අද අපි පාඩම විදිහට තෝරගත්තේ 7 ශ්‍රේණියේ කුලක කියන පාඩම. 7 ශ්‍රේණියේ කුලක කියන පාඩම. අපි කුලක කියන පාඩම ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද කුලක කියන පාඩම 6 වසරෙන් පටන් ගත්තම 11 වසරට යනකම්ම කුලක කියන පාඩම එනවා. පොඩි කොටස් එකතු වෙවි. මේ පොඩි පන්ති වලදී 6 7 8 පන්ති වලදී මේ ටික හරියට කරගත්තේ නැත්නම් කුලක වල තියෙන අර පොඩි අණු කොටස් ටිකක් එනවා. ඒවට පිළිතුරු දීමේදී ලොකු ගැටලුවක් එනවා 11 ශ්‍රේණියේ විභාගෙ. 11 වෙනි විභාගෙට අනිවාර්යයෙන්ම ගණිත ගැටලුවක් එනවා. ඒක නිසා අපි මේක 6 ශ්‍රේණියේ ඉඳලම 7 ශ්‍රේණියේ ඉඳලම හරියට ඉගෙනගෙන යන්න ඕනි පාඩම. අපි යමු පාඩමට. මාතෘකාව ලියන්න කුලක. මාතෘකාව ලියන්න කුලක. මාතෘකාව ලියන්න කුලක. කුලක දෙවනි පාඩම. කුලක දෙවනි පාඩම. කුලක කියන්නේ දෙවනි පාඩම. 7 ශ්‍රේණියේ දෙවනි පාඩම තමයි කුලක කියන්නේ. 7 ශ්‍රේණියේ දෙවනි පාඩම තමයි කුලක කියන්නේ. අනුමාත්‍රකාව ලියන්න කුලක සහ කුලක අවයව. කුලක සහ කුලකයක 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 අවයව. අපි මුලින් බලමු කුලකයක් කියන්නේ මොකක්ද කියලා. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. 1යි 10යි අතර 1ත් 10ත් අතර 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. බලන්න අපි හරියටම දන්නවා. 1යි 10යි අතර තියෙන ඔත්තේ සංඛ්‍යා මොනවද කියලා අපි හරියටම දන්නවා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන ඒවා. දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා තමයි ඔත්තේ සංඛ්‍යා කියන්නේ. 1ත් 10ක් අතර ඒ දෙක අතර වෙන්න ඕනේ. අපි බලමු. ඊට පස්සේ දෙකෙන් බෙදනවා 3 ඔත්තේ සංඛ්‍යාව, 4 ඉරට්ට සංඛ්‍යාව, 5 ඔත්තේ සංඛ්‍යාව, 6 ඉරට්ට සංඛ්‍යාව, 7 ඔත්තේ සංඛ්‍යාව, 8 ඉරට්ට සංඛ්‍යාව, 9 ආය ඔත්තේ සංඛ්‍යාව. දැන් බලන්න මේ දෙක මේ 1යි 10යි අතර තමයි මේ ඔත්තේ සංඛ්‍යා සියල්ලම තියෙන්නේ. අන්න ඒ විදිහට අපි නිශ්චිතව මොනවා හරි දන්නවා. නිශ්චිතව අපි දන්න දේවල් වල එකතුවක්. ඒක එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. නිශ්චිතව අපි දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි එළවලු මල්ලක් ගන්න. අපි එළවලු මල්ල ඇතුලේ දන්නවා තියෙන්නේ මෙන්න මේවා කියලා. එළවලු වර්ග 3ක් තියෙනවා. එළවලු වර්ග 3ක් තියෙනවා නම් අපිට ඒක කුලකයක් කියලා ලියන්න පුළුවන්. එළවලු තියෙනවා ඔයාව ලියන්න පුළුවන්. මොනවද ඇතුලේ තියෙන්නේ? හරි. අපි හරියටම දන්නවා නම්. ඒ වගේ 1යි 10යි අතර ඔත්තේ සංඛ්‍යා. ඒ ටික අපි හරියටම දන්නවා. ටික අපි හරියටම දන්න නිසා ගැටලුවක් නැහැ. ඒක කුලකයක් විදිහට අපි ගන්න. මීට අමතරව බලන්න අපි උදාහරණයක් විදිහට ගමු. සබරගමු පළාතේ දිස්ත්‍රික්. සබරගමු පළාතේ දිස්ත්‍රික්. පළවෙනි එක දෙවෙනි එක අපි ගන්නවා සබරගමු පළාතේ. සබරගමුව පළාතේ සබරගමුව පළාතේ දිස්ත්‍රික්. සබරගමු පළාතේ දිස්ත්‍රික්. හරි. සබරගමු පළාතේ දිස්ත්‍රික් ගත්තම දිස්ත්‍රික් දෙකයි තියෙන්නේ. ඒක නිසා ඒකත් අපි
හරියටම දන්න දෙයක්. අන්න ඒ විදිහට හරියටම දන්න තව දේවල් අපි උදාහරණයක් විදිහට ගමු. ශ්‍රී ලංකාවේ පළාත් ගත්තම ශ්‍රී ලංකාවේ පළාත් කීයක් තියෙනවද? පළාත් 9ක් තියෙනවා. ඒකට ඒක අපි නිශ්චිතව දන්නවා. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගත්තම ඒකත් නිශ්චිතයි. දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. ඒකත් නිශ්චිතයි. ඒ වගේ තව ගන්න පුළුවන් 100ට අඩු 10 ගුණාකාර, 50ට අඩු වර්ග සංඛ්‍යා, 1ක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා, 60ට අඩු 5 ගුණාකාර. ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන් කුලකයක්. අපි මෙන්න මේ වගේ සමූහයකට තමයි කුලකයක් කියලා අපි කියන්නේ. අපි දැන් කුලක හැඳින්වීම ලියාගමු. කුලකයක් කියන්නේ මොකක්ද කියලා හැඳින්වීම ලියාගමු. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මෙලෙස නිශ්චිතව හඳුනාගත හැකි මෙලෙස නැතලියන පහත පරිදි නිශ්චිතව හඳුනාගත හැකි පහත පරිදි නිශ්චිතව හඳුනාගත හැකි පහත පරිදි නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් පහත පරිදි නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් පහත පරිදි නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. මේක ලියා ගන්න අනවශ්‍යයි. ඒක විස්තරය කතා කරනවා. මේක 3 කියලා ගමු. මේක 2 කියලා ගමු. සියයට අඩු 10 ගුණාකාර තව එකක් ගමු. ශ්‍රී ලංකාවේ පළාත් මේ වගේ ගන්න පුළුවන්. ඔන්න දෙනවා කුලක සඳහා උදාහරණ. කුලක සඳහා උදාහරණ. පිටික දාගන්න. කුලක සඳහා උදාහරණ. කුලක සඳහා උදාහරණ. කුලක සඳහා උදාහරණ. පිටික දාගන්න. දාගන්න. හරි. අනුමාත්‍රාව ලියන්න. කුලකයක අවයව.
කුලකයක අවයව කුලකයක අවයව කුලකයක අවයව කුලකයක අවයව හඬහට අඩු පහේ ගුණාකාර හරි ගුණාකාර දැන් බලන්න මේ 1යි 10 අතර උත්තර සංඛ්‍යා ටික ගත්තම 3 6 3 5 7 9 50ට 5 ගුණාකාර ගත්තම 5 10 15 20 25 30 35 40 45 එහෙම ගන්න පුළුවන්. හරි. ඒව ගන්න පුළුවන්. හරි. එතකොට මේවට තමයි අපි කියන්නේ අවයව කියලා. මේ කුලකේ අවයව කියලා කියන්නේ මේවට තමයි. ඒ අපි ගන්න සමූහය ඇතුලේ තියෙන මොනවා හරි දෙයකට අපි කියනවා අදාළ කුලකේ අවයවයක් මේකත් අවයවයක් මේකත් මේ හැම එකම අවයව. මේවත් අවයව මේ සීලම අවයවයි. අපි ලියමු තරුවක් දාලා කිසියම් කුලකයකට අයත් දෑ කිසියම් කුලකයකට අයත් දෑ එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. කිසියම් කුලකයකට අයත් දෑ එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. කිසියම් කුලකයකට අයත් දෑ එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. එම කුලකයේ අවයව ලෙස හැඳින්වේ. ඉතින් දාගන්න. ඒවා තමයි ඒකට අවයව. මේ තියෙන අවයව. මේ තියෙන අවයව. මේ තියෙන අවයව. මේ අවයව. ඒවා අවයවයි. අවයව. ඒවා අවයව හරි. ඒකේ දාගන්න. හරි.
එයා පොඩි අභ්‍යාසයකට ලියන්න අභ්‍යාස අංක 1 අභ්‍යාස අංක 1 ලියන්න. පහත සඳහන් දෑ කුලකයක් නම් හරි ලකුණකද? කුලකයක් නම් හරි ලකුණද? පහත සඳහන් දෑ කුලකයක් නම් හරි ලකුණද? කුලකයක් නොවේ නම් වැරදි ලකුණද? කුලකයක් නොවේ නම් වැරදි ලකුණද? වරහන් තුල යොදන්න. වරහන් තුල යොදන්න. හරි වෙන්න පළවෙනි එක 100ට අඩු 10 ගුණාකාර 10 ගුණාකාර නැතින වරහන් හරිද වැරදිද කියලා දාන්න. හරිද වැරදිද කියලා දාන්න. දෙවෙනි එක ශ්‍රී ලංකාවේ දක්ෂ සිසුන් නවරහන තියෙනවා. තුන්වෙනි එක 100 ගුණාකාර හතරවෙනි එක ඊගාමු ලස්සන මල් හරි එඩිට් කරන්න බලන්න ඉක්මනට කරන්න.
මන්ට කරන්න හරි අපි බලමු 100ට අඩු 10 ගුණාකාර මොනවා 100ට අඩු 10 ගුණාකාර 10 20 30 40 50 60 70 80 90 100 ගන්න පුළුවන්ද? 100 ගන්න බෑ. 100 ගන්න බෑ 100ට අඩු 100ට අඩු වෙන්න ඕනේ. ඒ නිසා 90ට යනකම් ගන්න පුළුවන්. එහෙනම් ඒක කුලකයක් වෙනවා. ශ්‍රී ලංකාවේ දක්ෂ සිසුන් ශ්‍රී ලංකාවේ දක්ෂ සිසුන් කියන එක කුලයක් වෙන්නේ නැහැ. මොකද දක්ෂතාවය කියන එක එකින් එකට වෙනස්. අනික ශිෂ්‍යයාගේ ශිෂ්‍යයාට සාපේක්ෂව වෙනස්. උදාහරණයක් විදිහට එක පාසලක ඉන්නවා ලකුණු 90ක් ගන්න කෙනෙක්. එයාට සාපේක්ෂව ලකුණු 60ක් ගන්න කෙනා අදක්ෂයෙක්. එතකොට මේ ලකුණු 90ක් ගන්න කෙනා දක්ෂයෙක්. ලකුණු 90ක් ගන්න කෙනා දක්ෂයෙක් වෙනවා. තවත් පාසලක ඉන්නවා උඩටම ලකුණු ගන්න, වැඩිම ලකුණු ගන්න කෙනා ලකුණු 50යි. අඩුම ලකුණු 20යි. එතකොට ලකුණු 50 ගන්න කෙනා දක්ෂයෙක්. ඒ නිසා මේක කුලකයක් කියලා ගන්න බෑ. නිශ්චිතව කියන්න බෑ. හරි. නිශ්චිතව කුලකයේ හැඳින්වීමේ අර්ථය ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ කුලකයක් නෙවෙයි. මේක ගත්තම 100 ගුණාකාර. ඒක හරි. මේකත් එහෙමයි. ලස්සනම. ඒකත් ගන්න බෑ. කුලකයක් නොවේ. හරි. කුලකයක් නොවේ. උඩපාඩු හදාගන්න. හරි උඩපාඩු හදාගන්න ඉක්මනට මේක ගත්තම කුලකයක නිශ්චිත අර්ථ දැක්වීම තියෙනවා. ඒක හින්දා මේක අපි හරි කියලා ගත්තා. මේක දක්ෂ අර්ථ දැක්වීම නිවැරදිව නෑ. දක්ෂ කියන එක දක්ෂ කියන වචනේ හරියට අර්ථ දැක්විලා නැහැ කුලකයක් කිය. විතර ගැටලුවක් නැහැ. විතර කොහේ ඉඳලා බැලුවත් ලංකාවේ ඉඳලා බැලුවත් වෙන පිට රටක ඉඳලා බැලුවත් මෙතන 100 ගුණාකාර තමයි 100යි 10යි අතර. මෙතන ලස්සන මල් කිව්වන් ඒකත් හරියට නිශ්චිතව අර්ථ දැක්විලා නැහැ. අපි ආව ඉස්සරහට දැන් මෙතනදී පටල ගන්න එපා. පාසලක ගත්තොත් එහෙම ශිෂ්‍යයෝ 10ක් ඉන්නවා නම් ශිෂ්‍යයෝ 10 දෙකට බෙදලා වැඩි ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අඩු ලකුණු ගත්ත ශිෂ්‍යයෝ කියලා බෙදුවොත් එහෙම මෙතනදී ඒක සමූහයක් කුලකයක් කියලා ගන්න පුළුවන්. ඒත් මෙතනදී අර කුලකයේ නිශ්චිත අර්ථයක් කියනවා. හරියටම තියෙනවනේ මොකක්ද ඒක? දැන් ලස්සන මල් කිව්වට ඒක පැහැදිලිව කියන්න බෑ. ඒක නිශ්චිත අර්ථ දක්වලා නැහැ. හරි? ඒකින් නම් ආයෙ පිට වැඩිද දැම්මේ. ඒක පටල ගන්න එපා. හරි? වැරදි අවබෝධයක් ගන්න එපා. හරියට තේරුම් ගන්න. හරි. යනවා ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාවට අපි යනවා කුලකයක් ලියා දැක්වීම. කුලකයක් ලියා දැක්වීම.
යනවා ඊළඟ මාතෘකාවට. කුලකයක් ලියා දැක්වීම. කුලකයක් ලියා දැක්වීම. කුලකයක් ලියා දැක්වීම. ඒ අර්ථය ලියන්න අනුමාත්‍රකාව නැත්නම් පළවෙනි තරු ලකුණ ලියන්න. කුලකයක අවයව කුලකයක අවයව කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දැක්වීම. කුලකය ලියා දැක්වීම. කුලකය ලියා දැක්වීම. බලන්නකො දැන් අපි ගන්නවා පළවෙනි එක. ගන්නවා පළවෙනි එක 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා. හරි. 10ට අඩු ඉරට්ට සංඛ්‍යා ටික ගත්තාම 2 4 6 8 මේ ටිකනේ ගන්න දෙන්නේ. බිඳුවක් ගන්න අවස්ථාවලදී බිඳුව නොගෙනත් ඉන්නවා. මේක 1ක් 10ක් අතර කරගමු. 1ක් 10ක් අතර. දැන් මේකට දාන්න පුළුවන් මෙන්න මේව සංගල වරහන්. සංගල වරහන්. මේක තමයි කියන්නේ සංගල වරහන් තුල ලියා දක්වනවා. මේක ගත්තම අපි මේක ලියා ඊළඟ කොටසට යන්න. මේක ලියා ගන්න ඕනේ. ලියා ගන්න. ලියා ගන්න ඉක්මනට. තව ඒකට උදාහරණ ගමු කිහිපයක්. දෙවෙනි එක එකත් 25ත් අතර පහේ ගුණාකාර. පහේ ගුණාකාර. පහේ ගුණාකාර. ඒක බලන්නකෝ දැන්. ඒක බලන්න. පහේ ගුණාකාර. 5 10 15 20 සිවා ගන්න බෑ. එකත් 25ත් අතර එනම් මෙන්න මේ ටික. මේ ටික ගන්න. මේ අවයව වෙන් කරනකොට කමාවකින් වෙන් කරන්න ඕනේ. අවයව වෙන් කරනකොට කමාවකින් වෙන් කරන්න ඕනේ. මේ දෙක දාගන්නකො ඉස්සෙල්ලා. මේ දෙක දාගන්න ඊළඟ කොටසට යන්න.
පොඩ්ඩ දාගන්න. හරි අපි ඊළඟ කොටසට තියනවා. ඊළඟ කොටසට ඊළඟ කොටසට යනවා. මේ ශිෂ්‍යයන්ට දෙන ප්‍රශ්නයක් තමයි ඒකේ අවයව ටික යට සංඛ්‍යා 2 4 6 8 මේ ටික. මේකේ අවයව මාරුනොත් මොකක්ද වෙන්නේ සර්? මේකේ අවයව මාරුනොත් මොකක්ද වෙන්නේ? පිළිනවා මේ 8 6 4 2 අවයව මාරුනොත් මොකක්ද වෙන්නේ? තියෙන ප්‍රශ්න. අවයව මාරු 4 8 2 6 මෙහෙම අවයව මාරු කරොත් මොකද්ද වෙන්නේ? කිසිම ගැටලුවක් නැහැ. මේ අවයව මාරු කරලා ඉව කියලා මේකේ වරදක් නැහැ. අවයව මාරු කරලා ලියන්න පුළුවන්. මේකෙත් අවයව මාරු කරලා ලියන්න පුළුවන්. මේකේ 5 10 15 20 මේකෙත් පුළුවන් අවයව මාරු කරලා ලියන්න ප්‍රශ්නයක් නෑ. අවයව මාරු කරලා ලියන්න පුළුවන්. 20 15 10 5 ප්‍රශ්නයක් නෑ. අවයව මාරු කරලා ලියන්න පුළුවන්. කිරිසායක ප්‍රශ්නයක් නෑ. අපි දරුවක් දාලා ඒක ලියාගමු. දරුවක් දාලා ලියාගමු. කුලකයක් ලිවීමේදී කුලකයක් ලිවීමේදී සංගල වරහන තුල කුලකයක් ලිවීමේදී සංගල වරහන තුල අවයව ලියන පටිපාටිය සංගල වරහන තුල අවයව ලියන පටිපාටිය කියන්නේ අවයව ලියන රටාව අවයව මාරුවාන කමක් නැති අවයව ලියන පටිපාටිය වැදගත් නොවේ අවයව ලියන පටිපාටිය වැදගත් නොවේ. ආයෙ ලියාගන්න වෙයිද? මේ දෙකම ආයෙ ලියන්න. අවයව ලියන පටිපාටිය වැදගත් නොවේ. ඒක ලියාගන්න. හරි. ඒක ලියාගන්න. යන්නේ ඊළඟ කොටසට යන්නේ.
මම කරන්නේ. හරි වීඩියෝ දාගන්න ඉක්මනට අපි ඊළඟ කොටසට යන්න හදන්නේ. දැන් අපි කුලකයක් අංකණය කරනකොට කුලකයක් ලියා දක්වනකොට අපි ඒක නම් කරන්නේ ඉංග්‍රීසි වලින් කැපිටල් අකුරින්. කැමති එකක් ගන්න. 26න් කැමති එකක්. හරි. මේක අපි ගත්තොත් A කියලා A සමානයි නකුලේ. මේක අපි ගත්තොත් B කියලා මෙන්න B සමානයි නකුලේ. හරි. ලියන්න දරුවක් දාලා. දරුවක් දාලා ලියන්න. දරුවක් දාලා ලියන්න. කුලකයක් නම් කිරීමට 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 ඉංග්‍රීසි හෝඩියේ කුලකයක් නම් කිරීමට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් භාවිතා කෙරේ. හරි. ඒක දාගන්න. කුලකයක් නම් කිරීමේදී ඉංග්‍රීසි අක්ෂර මාලාවේ කැපිටල් අක්ෂරය තමයි අපි භාවිත කරන්නේ. ඒක තමයි අපි ලියාගත්තේ. ඒක දාගන්න. මේ දෙක දාගන්න. මේ දෙක දාගන්න. දාගන්න. ටික දාගන්න. මේ ටික දාගන්න. මනට හරි. ගායක තමයි අපි දැන් කුලකයක් නම් කරනකොට කුලකයක් අංකණය කරනකොට කුලකයේ අවයව තියෙනවානේ. එකම අවයවයේ දෙපාරක් යෙදලා තියෙනවා නම් අපි ඒක ආය ලියන්නේ නැහැ. එකම අවයවයේ දෙපාරක් ලියන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගමු. බලංගොඩ ගෙල් තියෙන එකේ
ඉංග්‍රීසි අකුරු ටික. ඉංග්‍රීසි අක්ෂර ටික. හරි. මේකේ ඉංග්‍රීසි අකුරු කුලක බලංගොඩ කියලා ලියන්නේ ඉංග්‍රීසි අක්ෂර කුලකේ. අක්ෂර කුලකේ. අක්ෂර කුලකේ. අක්ෂර කුලකය. අක්ෂර කුල. මේක අපි ලියනකොට B අකුර තියෙනවනේ. B අකුර ගන්න. ඊළඟට A අකුර ගන්න. B ගත්තා, A ගත්තා. ඊට L අකුර. A අකුර දැන් ආයෙ ගන්නෙ නෑ මේ. A අකුර අර. ඒක ආයෙ ලියන්න බෑ. ඊළඟට අපි ගන්නවා ඉන්න අකුර ලියන්නේ නෑ. ඉන්න අකුර ගන්න. ඊළඟට G අකුරත් ලියන්නේ නෑ. G අකුරත් ගන්න පුළුවන්. G අකුරත් ගන්න පුළුවන්. ඊළඟට O අකුර ලියලා නෑ. දැන් O අකුරක් ගන්න. O අකුරක් ගන්න. D අකුර ලියලා නෑනේ කොහෙවත්. දැන් D අකුරක් ගන්න. මෙන්න මේක තමයි මේකේ අක්ෂර කුලක බලන්න ඒ අකුරු ගත්ත ඒවා ආයෙ ලියුවේ නෑනේ. කපාරක් ගත්තනේ. ඒවා ආයෙ ලියන්නේ නෑ. මේකේ නම් කරමු x කියලා. ලියපු එක ආයෙ ලියන්නේ නෑ. හරි. එකම අක්ෂරය ආයෙ ලියන්නේ නෑ. තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. කුලකයක අවයව කුලකයක අවයව සංගල වරහන් තුල ලියා දැක්වීමේදී කුලකයක අවයව සංගල වරහන් තුල ලියා දැක්වීමේදී කුලකයක අවයව සංගල වරහන් තුල ලියා දැක්වීමේදී එක් අවයවයක් එක්වරක් පමණක් ලියනු ලබයි. එක් අවයවයක් එක්වරක් පමණක් ලියනු ලබයි. කුලකයක අවයව ලියා දැක්වීමේදී කුලකයක අවයව සංගල වරහන් තුල ලියා දැක්වීමේදී එක් අවයවයක් එක්වරක් පමණක් ලියනු ලබයි. එක් අවයවයක් එක්වරක් පමණක් ලියනු ලබයි. ඒක දාගන්න. මම ගන්න. මේ දාගන්න හරි. මේක දාගන්න.
හරි. ඊළඟ කොටසට ඊළඟ ප්‍රධාන තරු ලකුණක් හරි. අර ඉස්සෙල්ලා ලිව්වේ අපි ඉස්සෙල්ලා අපි ලිව්වේ කුලකයක් සංඛ්‍යා වටහන් තුල ලිවීම කියලා. අන්න ඒ වගේ ප්‍රධාන එකක් හරි. ප්‍රධාන තරු ලියා ගන්න. කුලකයකට අයත් අවයව කුලකයකට අයත් අවයව කුලකයකට අයත් අවයව කුලකයකට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි නිශ්චිතව හඳුනාගත හැකි කුලකයකට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණ මගින් ලියා දැක්වීම පොදු ලක්ෂණ මගින් ලියා දැක්වීම පොදු ලක්ෂණ මගින් ලියා දැක්වීම කුලකයට අයත් අවයව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයකින් ලියා දැක්වීම හරි. පොඩ්ඩේ මහනවා. අපි ගන්නකෝ 0වත් 10ත් අතර පළවෙනි එක ගමු. 0වත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා හරි. ඉරට්ට සංඛ්‍යා කුලකේ ඉරට්ට සංඛ්‍යා කුලකේ ඉරට්ට සංඛ්‍යා කුලකේ මේක අපිට ලියන්න පුළුවන් නේ. A කියලා එකක් දාලා සමානයි 0වත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා ඉන්දුව 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. අපි තව එකක් ගමු. දෙවෙනි එක 10ට අඩු 10ට අඩු ඔත්තේ සංඛ්‍යා කුලකේ ඔත්තේ සංඛ්‍යා කුලකේ ඔත්තේ සංඛ්‍යා කුලකේ පේ ගමු C කියලා ගමු 10ට අඩු ඔත්තේ සංඛ්‍යා පිළිග හඳුන්වලා ලියන්න පුළුවන් 10ට අඩු ඔත්තේ සංඛ්‍යා 10ට අඩු ඔත්තේ සංඛ්‍යා. මෙන්න මේකට තමයි අපි කියන්නේ නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් සහිතව ලියලා දක්වනවා.
මේක දාලා අපි කිය. හරි මේකක් දාගන්න. දැන් දාගන්න ඉක්මනට. හරි මට ලියාගන්න. මට ලියාගන්න. හරි දැන් බලන්න මේ වේගයක් ගමු. අලුත් දෙයක් හරි. අලුත් දෙයක් ගමු. බිඳුවට වඩා විශාල බිඳුවට වඩා විශාල ඔත්තේ සංඛ්‍යා බිඳුවට වඩා විශාල ඔත්තේ සංඛ්‍යා මේක ගමු A කියලා නම් කරමු. හරි සමානයි බිඳුවට වඩා විශාල බිඳුවට වඩා විශාලයි ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 අනේ ඉවර වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම ඩොට් තුනක් තියලා අපිට සංඛ්‍යාවටහන දාන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ මේක තව ඉස්සරහට යනවා කියන්නේ. තව එකක් ගමු. දෙවෙනි එක බිඳුවට වඩා විශාල ඉරට්ට සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා P කියලා
p කියලා ගමු. අන්න බිංදුව වල විශාල 2 4 6 8 තව ඉස්සරහට යන්න බලුවා. හරි. මේ විදිහට අපි ලියන්න අයිතිය තියෙන්නේ කිසියම් රටාවක් පේන්න ඕනේ. දැන් මේක නම් පේනවා ඔත්තේ සංඛ්‍යා රටාව. 1 3 5 7 9 11 එහෙම ඉස්සරහට යනවා පේන්නේ. මේක 2 4 6 8 10 12 14 කියලා ඉස්සරහට යනවා පේනවා. අන්න එතකොට අපිට පුළුවන් මේ විදිහට ඩොට් තුනක් දාලා ලියලා දක්වන්න. තරුවක් දාලා ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. කුලකයක අවයව කිසියම් පටිපාටියකට කුලකයක අවයව කිසියම් පටිපාටියකට කුලකයක අවයව කිසියම් පටිපාටියකට හඳුනාගත හැකි නම් කුලකයක අවයව කිසියම් පටිපාටියකට හඳුනාගත හැකි නම් එම පටිපාටියට අනුව පළමු අවයව කිහිපය ලියා ඉතිරි අවයව ඇති බවට හැඟවීමට තික් තුනක් යෙදිය හැකිය. තික් තුනක් යෙදිය හැකිය. හරි මේකත් දාගන්න. Sorry, ටික දාගන්න. Sorry. ටික හරියද? යා ඊළඟ කොටසට ගණන් කීපයක් හදන්න හදන්නේ. ලියන්න ගානක්. ලියන්න ගානක්. ගානක්. ලියන්නේ
ලියන ගානක් ඒ සමානයි සංගල වරහන් ඇතුලේ එකත් 15ත් අතර ඉරට්ට සංඛ්‍යා එකත් 15ත් අතර ඉරට්ට සංඛ්‍යා එකත් 15ත් අතර ඉරට්ට සංඛ්‍යා සංගල වරහන වහලා ඒ කුලකයේ අවයව සංගල වරහනක් තුල ලිවීමෙන් කුලකය ලියා දක්වන්න ඒකටම ලියන්න 25 යනු එම කුලකයේ අවයවයක් වේද නොවේද යන්න දක්වන්න 25 යනු එම කුලකයේ අවයවයක් වේද නොවේද යන්න ලියා දක්වන්න වලු ඒ කියන කුලකයක් ගැන කිව්වා සංගල වරහන් ඇතුළේ ලිව්වා 1.15යි අතර ඉරට්ට සංඛ්‍යා 1.15යි බලමු ඉරට්ට සංඛ්‍යා ටික අපි ලියන්න බලමු 2 4 5 6 2 4 6 8 10 12 17 කිව්වේ 1.15යි අතර 1.15යි අතර නම් මෙන්න මේ ටික තමයි තියෙන්නේ ඔන්න ඔය දෙවෙනි එකෙන් ඇහුවා 25 කියන්නේ මේක අවයවයක්ද කියලා. බලන්න 25 ඔයගොල්ලෝ තියෙන්නේ. 25 නෑ. එහෙමනම් 25 යනු ඒ කුලකයේ අවයවයක් නොවේ. අවයවයක් නොවේ එක වැඩි ලියාගන්න වෙලාවක් දෙන්නම් ලියන්න දෙවනි ගාන ලියන්න දෙවනි ගාන ලියන්න දෙවනි ගාන පහේ ගුණාකාර කුලකයේ සංගල වරහන් තුල ලියා දක්වන්න
බලමු දැන්. තව ගමු p කියලා. 3 ගුණාකාර 3 ගුණාකාර 3 6 9 12 15 පිට සීමාවක් කිව්වේ නැහැ. අන්න 33ක් දාලා අපිට සංගල වරහන වහන්න පුළුවන්. හරි. ලේසි නේද අභ්‍යාස? හරි. මේ දෙකක් දාගන්න.